සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමා භික්ඛවේ සංඥා භාවිතා බහුලී කතා මහප්ඵලා හුන්ති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානා කතමා සත්ත අසුභ සංඥා මරණ සංඥා ආහාරේ පටික්ඛූල සංඥා සම්බ ලෝකේ අනභිරත සංඥා අනිච්ච සංඥා අනිච්චේ දුක්ඛ සංඥා දුක්ඛේ අනත්ත සංඥාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි ධර්ම ගෞරවයෙන් සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් සියලු සංසාර දුක් කෙලවර කිරීම පිණිසම දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් ස්වල්ප ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කිරීමටත් ධර්ම දානයක් ලෙසින් දේශනාව ලොව පුරාම විසුරුවා හැරීමටත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් වදාළ 84000ක් ධර්මස්කන්ධය නොඑක් ආකාර බෙදීම් වලට පින්වතුනේ බෙදා දක්වලා තියෙනවා. එකක් තමයි රස වශයෙන් ඒක විධං මුළු මහත් 84000ක් ධර්මස්කන්ධයම රස වශයෙන් බලපුවාම පින්නතුනේ එකම රසයි. ඒ නිසා රස වශයෙන් එකයි. කුමන රසයක්ද 84000ක් ධර්මස්කන්ධයේම තියෙන්නේ? මුළු මහත් සාගරයේ තිබෙන්නා වූ සෑම වතුර බිඳුවක්ම දිවගාල බැලුවොත් පින්නතුනේ ඒ සෑම දිය බිඳුවක්ම ලුණු රසයි වගේ
ලවණ රසයෙන් යුක්තයි වගේ තථාගත බුදුමුවින් වදාළ 84000ක් ධර්මස්කන්ධයම පින්වතුනේ විමුක්ති රසයෙන් තමයි යුක්ත වෙලා තියෙන්නේ. විමුක්ති රසයෙන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම නිවන් රස වැහෙන්නයි නිවන් රස ඇතුළත්වයි දේශනා වෙන්නේ. පින්වත්නි, කාට කුමන කාරණයක් පිළිබඳව ධර්ම දේශනා කළත් ඒ සෑම දේශනාවක්ම නිවන අරමුණු කරලයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නිමා කරන්නේ. ඒ නිසා රස වශයෙන් ඒක විදං රස වශයෙන් බලපුවාම එකම රසයකින් යුක්තයි. ඒ තමයි විමුක්ති රසය. ධම්ම විනය වශයෙන් දිවිදං කොටස් දෙකකට බෙදලා තියෙනවා ධර්මයේ සහ විනය වශයෙන්. එතකොට ධර්මයේ දේශනා කරලා තියෙනවා, විනය පනවලා තියෙනවා. දේසිතෝ පඤ්ඤත්තෝ කිව්වේ ඒකයි. දෙසූ පැන වූ ධර්ම විනය වශයෙන් පින්නතුනේ කොටස් දෙකයි. පිටක වශයෙන් තිවිදං විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධම්ම පිටකය හැටියට පිටක විදිහට තුනයි. ඊළඟට නිකාය වශයෙන් පංච විදං නිකාය විදිහට ආකාර පහයි. මේ විදිහට නොඑක් ආකාර බෙදීම් වලට පින්නතුනේ මේ 84000ක් ධර්මස්කන්ධය බෙදා දක්වලා තියෙනවා. එයින් සූත්‍ර පිටකය නිකාය ග්‍රන්ථ පහකට බෙදෙනවා පින්නතුනේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා කුද්ධක නිකාය විදිහට. එයින් මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායටයි පින්නතුනේ ඇතුළත් වෙලා පවතින්නේ. අංගුත්තර කියන වචනෙම තේරුම අංක උත්තර කියන එක. එහෙමත් නැත්නම් සංඛ්‍යාත්මකව ඉහළ යන ධර්මකාරණා තමයි පින්නත්නි අංගුත්තර නිකායේ තියෙන්නේ. දහම් කරුණු එකක් ගැන වදාළ දේශනා වෙනමම එකතුවක් තියෙනවා. ඒකට කියනවා ඒකක නිපාතේ කියලා. දහම් කරුණු දෙකක් පිළිබඳව දෙසූ දේශනා වෙනම තියෙනවා. ඒකට කියනවා දුක නිපාතේ කියලා. දහම් කරුණු තුනක් පිළිබඳව දෙසූ දේශනා වෙනමම තියෙනවා. ඒ කොටසට කියනවා තික නිපාතේ කියලා. මේ විදිහට චතුක්ක නිපාතේ, පංචක නිපාතේ, චක්ක නිපාතේ, සත්තක නිපාතේ, අට්ටක නිපාතේ, නවක නිපාතේ, දසක නිපාතේ සහ ඒකා දසක නිපාතේ කියලා ඒකා දසක නිපාතේ දක්වාම පින්වත්නි නිපාත තියෙනවා. ඒකා දසක නිපාතයේ දහම් කරුණු 11ක් පිළිබඳව දෙසූ දේශනා තමයි පින්නතුනේ ඇතුළත් වෙලා තියෙන්නේ. පින්වත්නි, මේ නිපාත අතර සත්තක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා. දහම් කරුණු 7ක් පිළිබඳව දෙසූ දේශනා තමයි පින්නතුනේ සත්තක නිපාතේ ඇතුළත් වෙලා තියෙන්නේ. සත්තක නිපාතයේ ඇතුළෙත් පින්නතුනේ තවත් වර්ග කිරීම් රාශියක් තියෙනවා. ඒ වර්ග කිරීම අතර එක වර්ගයක් තියෙනවා පින්වත්නි, මහා යඤ්ඤ වර්ගෙහි කියලා වර්ගයක්. අන්න ඒ මහා යඤ්ඤ වර්ගයෙහි සූත්‍ර දේශනාවක් තියෙනවා. ඊටාම වටින සූත්‍රයක්. මේ සූත්‍රයේ නම විත්තත සත්ත සංඥා කියන සූත්‍ර දේශනාවයි. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා යඤ්ඤ වර්ගයෙහි සූත්‍රයේ නම විත්තත සත්ත සංඥා කියන සූත්‍ර දේශනාව. සූත්‍රයේ නමේම තේරුම පින්වත්නි සප්ත සංඥාවන්, එහෙමත් නැත්නම් සංඥාවන් 7ක් පිළිබඳව කළ විස්තර සහිත දේශනාව. විත්තත සත්ත සංඥා කියන්නේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සත්තිමා භික්කවේ සංඥා. මහණෙනි,
සංඥාවන් 7ක් තියෙනවා. සංඥාවන් 7ක් තියෙනවා. භාවිතා බහුලී කතා මහප්පලා හොන්ති මහානිසංසා අමතෝගදා අමත පරියෝසානා. මෙන්න මේ වචන හරි වැදගත් පින්වත්නි. මහණෙනි සංඥාවන් 7ක් තියෙනවා. මේ සංඥාවන් 7 භාවිතා කියන්නේ වැඩුවොත්, බහුලී කතා නැවත වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත්, එසේ වැඩුවොත්, බහුල වශයෙන් නැවත වැඩුවොත්, එහි ආනිසංසය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහප්පලා හොන්ති මහානිසංසා. මහත් ඵලදායකයි, මහානිසංසදායකයි. මහත් ඵලදායකයි, මහානිසංසදායකයි. තවත් හරීම වැදගත් වචන දෙකකින් එහි ආනිසංස පෙන්නනවා. අමතෝගදා නිවන කරා යන දිය පහරට, නිවන කරා යන දිය පාරට බැස්සා වෙනවා. අමත පරියෝසානා ඒකාන්තෙන් නිවනටම යනවා. මේ සප්ත සංඥාවන් වැඩුවොත්, බොහෝ කොට වැඩුවොත්, මහත් ඵලයි, මහානිසංසදායකයි, නිවන කරා යන දිය පාරට බැස්සා වෙනවා. ඒකාන්තෙන් නිවනටම යනවා. ඇයි පින්වත්නි මේ සප්ත සංඥාවන් වඩන්න කියන්නේ? නැවත වඩන්න කියන්නේ. පින්වත්නි මෛත්‍රියක් උනත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නැවත වඩන්න කියලා. නැවත වැඩිුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඒක හරියට පින්වත්නි මේ වගේ දෙයක්. යම් කිසි කෙනෙක් ගෙදර දොරේ තිබෙන්නා වූ ඇඳපුටු මේසාදී නොඑක් පින්වත්නි බඩු බාහිර තියෙනවා. මේ බඩු බාහිර ගෙනපු දවසේ පිරිසිදු කරලා තැම්පත් කළාට නිරන්තරවම පින්නතුනේ පිස දමමින් පිරිසිදු කළේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා ඔබෙන් ඇහුවොත්, ටික දවසක් යනකොට පින්නතුනේ ඊටාම ඝනව දූවිලි බැඳෙන්න පටන් ගන්නවා, කිලුටු වෙන්න පටන් ගන්නවා මේ බඩු බාහිරවල. එසේ ඝනව තදින් දූවිලි බැඳිලා කිලුටු වුණාට පස්සේ එහෙම කිලුටු වෙච්ච බඩු බාහිර නැවත පිරිසිදු කරනවා කියන එක ලේසි නෑ පින්වත්නි. ඒ බඩු බාහිර පිරිසිදු කරන්න බලවත් ආයාසයක් යොදන්න වෙනවා. ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඒ නිසා ඕනෑම බඩු බාහිර ප්‍රමාණයක්, ඕනම දෙයක් පහසුවෙන් පිරිසිදුව පවත්වා ගන්න පුළුවන් නිරන්තරව පින්නතුනේ පිරිසිදු කරනවා නම්, පිස දමනවා නම්. තවත් එක උපමාවක් කිව්වොත්, යම් කිසි කෙනෙක් පින්නතුනේ තනකොළ වැවුණු තැනකින් නිතර යනවා නම්, එකම මාවතක පින්නතුනේ එකම පාරක නිතර යනකොට පින්නතුනේ ඒ වල් ආදිය දෙපැත්තට වෙලා ඒ යන අඩි පාර ඒ විදිහටම පිහිටනවා. හැබැයි යම් කාලයක් ඒ අඩිපාරේ නොයා හිටියොත් නැවත වාරයක් පින්නතුනේ ඒ අඩිපහර වැහිලා පින්නතුනේ වල් වැවෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා නිතර මේ අඩිපාරේ යන්න ඕනේ. අන්න ඒ වගේ පින්නතුනේ මේ මෛත්‍රිය, ඊළඟට පින්නතුනේ බුද්ධානුස්සතිය ආදී නොඑක් භාවනා පින්වත්නි, ඒ වගේම මේ සප්ත සංඥා, මේ හැම එකක්ම නැවත වඩන්න කියන්නේ ඒක නිසා. මේක මනසට පුරුදු කරන්න කියන්නේ අන්න ඒ කාරණේ නිසා. පින්වත්නි එසේ නොවුනොත්, එසේ නැවත බොහෝසෙයින් වඩලා පුරුදු කරන්නේ නැත්තම් පින්වත්නි බොහෝ වේලාවක් අකුසලයේ එක්ක ගැවසෙන අපි ස්වල්ප වේලාවක් කුසලාරම්මණයකට හිත නැංවා කියලාහි පරිපූර්ණ රැකවරණේ පින්වත්නි උපදව ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අද බොහෝ දෙනෙක් කියනවා මම දවසකට දෙපාරක් මෛත්‍රී වඩනවා.
මම දවසකට දෙපාරක් මෛත්‍රී භාවනාව කරනවා කියලා කියන ඇතමෙක් ඉන්නවා. ඒ කියමන හොඳින් විමසලා බලන්න. දවසට දෙපාරක් මෛත්‍රී වඩනවා කියලා කියනවා නම් ඉතිරි වෙලාව ගත වෙන්නේ මෛත්‍රිය නැතුව කියන එක ඒ කියමන තුලම තියෙනවනේ පින්වත්නි. මම හැමදාම රාත්‍රියට මරණ සතිය වඩනවා කියලා යමෙක් කියනවා නම් ඒ කියන්නේ ඔහු දහවල ගත කරන්නේ මරණ සතිය වඩන්නේ නැතිව කියන එකනේ තියෙන්නේ. එතකොට හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දේශනා කළේ එහෙම පින්වත්නි එක වෙලාවකට විතරක් මනසට නගන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සෑම වෙලාවකදීම නිරන්තරවම පින්වත්නි මේ කාරණාවල සිහිය පුහුණු කරන්න පවත්වන්න කියලයි අපිට අවවාද කළේ. ඒ නිසා මේ සප්ත සංඥාවන් නැවත බොහෝ කොට වඩමින් පින්වතුනේ මේ සප්ත සංඥාවන්හි අපේ සිත පුරුදු කළ යුතුයි, පුහුණු කළ යුතුයි. සෑම හුස්මකම හැම ක්ෂණයකම මේ සප්ත සංඥාවන් පින්වත්නි වැඩිය යුතුයි. සෑම මොහොතකම මෙන්න මේ නිමේෂයේ මේ සප්ත සංඥාවන්ගෙන් තොරව කාලය ගත කරනවා කියලා එකක් නැහැ පින්වත්නි. හැම වෙලාවකදීම ඒ කුසලාරම්මණයෙහිම පින්වත්නි සිත පවත්වන්න ඕන. අන්න ඒ පවත්වනකොට තමයි මහත් ඵල වෙන්නේ, මහානිසංසදායක වෙන්නේ. ඊළඟට කියනවා අමතෝ ගදා නිවන කරා යන දියපාරට බැස්සා වෙනවා. අමත පරියෝසානා ඒ කාන්තෙන්ම නිවනට යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. පින්වත්නි දානයක් දෙනකොටත් ඒ දානේ පිළිබඳව අනුශාසනා කරන වෙලාවෙත් අපි කියනවා මේ දුන්න දානේ ආනිසංසය මහත්ඵලයි, මහානිසංසදායකයි කියලා. ඔබ ඕන තරම් මේක අහලා තියෙනවා. මේ දුන්න දානේ ආනිසංස මහත්ඵලයි, මහානිසංසදායකයි කියලා. හැබැයි කිසිම වෙලාවක කියන්නේ නැහැ මේ දුන්න දානයෙන් නිවන කරා යන දියපාරට බැස්සා වෙනවා, නිවනටම යනවා කියලා පින්වත්නි කිසි කෙනෙක් කියන්නේ නැහැ, කියන්න පුළුවන්කමකුත් නැහැ. ඒකට හේතුව තමයි ඒ දාණය නිවන අරමුණු කරගෙනම දුන්නාද නැද්ද කියන එක පින්වතුනේ තියෙන්නේ ඒ දන් දෙන කෙනා තුලයි. ඒ දන් දීමෙන් ඒ දායකයාට උවමනා කරන්නේ චාතුරු මහා රාජික දෙවියන් අතර උපදින්න නම් ඒ පිණිස නම් තමන්ගේ හිත පිහිටුවා ගන්නේ. අපි අවවාද කරන්නේ කොහොමද? අපි දේශනා කරන්නේ කොහොමද? මේ දානේ නිවන කරා යන දියපහරට බැස්සා වෙනවා, නිවනටම යනවා කියලා. අන්න ඒ නිසා මතක තියාගන්න භවගාමී කුසල් සම්බන්ධව ගන්නකොට භවගාමී කුසල් වලදී පින්වතුනේ කියන්න බෑ නිවනටම යනවා කියලා. හැබැයි භවගාමී කුසලය පින්වතුනේ නිවන අරමුණු කරගෙන පවත්වා ගන්නට බැරි කමක් නැහැ. නිවන අරමුණු කරගෙන පවත්වන්න පුළුවන් කමක් නැහැ. පිහිටුවන්න බැරි කමක් නැහැ. පිහිටුවන්න පුළුවන්. හැබැයි ඒක තියෙන්නේ ඒ කුසලයේ පින කරන කෙනා තුලයි. ඒ නිසා දන් දෙන වෙලාවක පින්නතුනේ මේ නිවනට යන දියපාරට බැස්සා වෙනවා, නිවනටම යනවා කියලා අපිට නියත වශයෙන් ඒකාන්ත කොට කියන්න බැරි වුණාට මේ සප්ත සංඥා වඩනවා නම් යම් ශ්‍රාවකෙක්, මේ සප්ත සංඥා නැවත වඩනවා නම් යම් ශ්‍රාවකෙක්, අන්න ඒ වඩන කෙනාට නම් මහත්ඵල ලැබෙනවා, මහානිසංස ලැබෙනවා, නිවන කරා යන දියපහරට බැස්සා වෙනවා, ඒ කාන්තෙන් නිවනටම යනවා කියලා පින්නතුනේ දේශනා කරන්න පුළුවන්, සඳහන් කරන්න පුළුවන්. පින්වත්නි මොනවද මේ සප්ත සංඥාවන්? පළවෙනිම සංඥාව තමයි පින්වත්නි අසුභ සංඥාව. අසුභ සංඥාව. දෙක මරණ සංඥාව. මරණ සංඥාව. තුන්වෙනි එක ආහාරේ පටික්කුල සංඥාව. හතරවෙනි එක සබ්බ ලෝකේ අනභිරත සංඥාව. පස්වෙනි එක අනිච්ච සංඥාව. හයවෙනි එක අනිච්චේ දුක්ඛ සංඥාව.
හත්වැනි එක දුක්ඛේ අනත්ත් සංඥා. දුක්ඛේ අනත්ත් සංඥාව. පළවෙනි එක අසුභ සංඥාව. පින්වත්නි, කුමක් සඳහාද අසුභ සංඥාව වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසුභ සංඥා පරිචිතේන භික්කවේ භික්ඛුනා චේතසා බහුලං විහෙරතෝ මේ තුන ධම්ම සමාපත්තියා චිත්තං පතිලීයති පතිකූටති පතිවට්ඨති න සම්පසාරීයති උපේක්ඛාවා පටික්කුල්‍යතාවා සන්ඨාති. යම් කිසි කෙනෙක් තුල අසුභ සංඥාව පරිචිතේන පුරුදු කරනවා නම්, අසුභ සංඥාව පුරුදු කරන්න ඕනේ, මනාකොට පුරුදු කරන්න ඕනේ, හිතට හුරු කරන්න ඕන අසුභ සංඥාව. පින්වත්නි, අසුභ සංඥාව නිරන්තරව පුරුදු කළා නම් චේතසෝ බහුලං විහෙරතෝ, නිරන්තරවම බොහෝ කොට අසුභ සංඥාවෙන්ම කාලය ගෙවනවා නම්, දැන් මේක හොඳින් තේරුම් ගන්න. සිතට අසුභ සංඥාව පුරුදු කරන්න ඕනේ. චේතසෝ බහුලං විහෙරතෝ, අසුභ සංඥාවෙන්ම බොහෝ කාලය ගෙවන්න ඕනේ. එහෙම වාසය කරන කෙනාට මේ තුන ධම්ම සමාපත්තියා චිත්තං පතිලීයති, මේ තුන ධර්ම සේවනය කියන එකට චිත්තං පතිලීයති, සික්ත සැඟවෙයි. ඒ කියන්නේ මෛතුන ධර්ම සේවනයේ සඳහා යම් සිතක් පහළ වෙනවා නම් අන්න ඒ හිත ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න ඒ මෛතුන ධර්ම සේවනයේ සඳහා වූ සිත හැකිලෙන්න පටන් ගන්නවා. කුමක් කළොත්ද? අසුභ සංඥාව පුරුදු කළොත් වැඩිම කාලයක් අසුභ සංඥාවින්ම ජීවිතේ ගෙවුවොත්. මේ තුන ධර්ම සමාදානය කරන්නේ රාගයකින් නම් රාගය නිසායි ඒ රාග සිතට ඉඩක් හැදෙන්නේ නැහැ කියලයි මේ කියන්නේ. මේ තුන ධර්ම සමාදානය කරන්නේ රාගය නිසා. අන්න ඒ රාග සිත පහු බහිනවා, රාග සිත ඇකිලෙනවා. කුමක් කළොත්ද? අසුභ සංඥාව පුරුදු කළොත්, අසුභ සංඥාවෙන්ම බොහෝ කොට කාලය ගෙවන්න පුරුදු වුණොත්. ඊළඟට පතිකූටති, අර රාග සිත ඇකිලෙනවා. පතිවට්ඨති, අර රාග සිත අනික් පැත්තට පෙරලෙනවා. කියන්නේ රාග සිත ඇති වෙන්නේ නැහැ, ඒක නැගිටින්නේ නැහැ. ඒ රාග සිත පෙරලෙනවා, වැටෙනවා. න සම්පසාරීයති, ඒ රාග සිත නැගිටින්නේ නැහැ, ඍජුව යන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? උපේක්ඛාවා පටික්කුල්‍යතාවා සන්ඨාති. උපේක්ෂාව හරි පිළිකුල හරි සිත තුල පිහිටන්න පටන් ගන්නවා. ඔන්න බලන්න, මේ සප්ත සංඥාවන්ගෙන් පළවෙනි සංඥාව තමයි අසුභ සංඥාව. මේ අසුභ සංඥාව හිතට පුරුදු කළොත් වැඩි කාලයක් අසුභ සංඥාවෙන්ම කාලය ගෙවන්න පුරුදු වුණොත් අන්න එසේ පුහුණුව ලැබපු කෙනෙක්ගේ රාගසිත නැගිටින්නේ නැහැ. රාගසිත හැකිලෙනවා, රාගසිත පහු බහිනවා. ඒ කියන්නේ රාගය මුල් වෙලා මෛතුන ධර්ම සේවනය කියන එකට පින්නතුනේ ක්‍රියාවට නැගින්නේ නැහැ. ඒ හිත තුල රාගය වෙනුවට උපේක්ෂාව කියන එක ඇති වෙනවා පින්වත්නි. එක්ක පිළිකුල කියන එක ඇති වෙනවා. පටික්කුල සංඥා. පිළිකුල කියන එක පින්වත්නි පිහිටන්න පටන් ගන්නවා. දැන් තේරෙනවා නේද? පින්වත්නි, අසුභ සංඥාව කියන එක රාගය නැමැති සතුරාගෙන් රැකවරණය හදලා දෙනවා. අපිට තියෙනවනේ ආරක්ෂක භාවනා 4ක්. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති ඉමා චතුරාරක්ඛා බික්කු භාවෙය්‍ය සීලවා. සීලේක පිහිටාගෙන
මේ කියන්නා වූ ආරක්ෂක භාවනා 4 අපි වඩනවා නම් කෙලෙස් සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න අපි ළඟ රැකවරණේ තියෙනවා. එහෙනම් අසුභ සංඥාව නැමැති භාවනාව, අසුභ සංඥාව වැඩිම රාගය නැමැති සතුරාගෙන් අපිට රැකවරණේ ලැබීම පිණිසයි පින්නතුනේ හේතු වෙන්නේ. එහෙනම් උපමාවක් දේශනාවේ කියනවා හරියට මොන වගේද? පින්වත්නි, හරිම ලස්සන උපමාවක් පෙන්නනවා. යම් කිසි විදිහකින් ගිනි ගොඩකට දානවා පින්නතුනේ කුකුළු පියාපතක් හරි, යම් කිසි කුකුළු පියාපතක් හරි, එහෙමත් නැත්නම් නහර වැලක් හරි දානවා පින්නතුනේ ගිනි ගොඩකට. ගිනි ගොඩකට නහර වැලක් හරි කුකුළු පියාපතක් හරි දාපුවම ඉතාම නිමේෂයකින් ඒ කුකුළු පියාපත හැකිලිලා යනවා. ඒ කුකුළු පියාපත එහෙමම පින්වත්නි දැවිලා යනවා. අන්න ඒ වගේ පින්නතුනේ අසුභ සංඥාව නිරන්තරව වඩන, අසුභ සංඥාවෙම පුරුදු කරන්නා වූ ශ්‍රාවකයාට පින්වත්නි මොකක්ද වෙන්නේ? උපදින්නා වූ රාගසිත හැකිලිලා යනවා. උපදින්නා වූ රාගසිත පින්වත්නි වේලිලා යනවා. ඒ රාගසිත නැගිටින්නේ නැහැ. ඒ රාගසිත පෙරලිලා යනවා. ඒ නිසා අසුභ සංඥාව වඩන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ රාගසිත නැසීම පිණිසයි. අසුභය වඩන කෙනෙක් පින්වත්නි ඒ කාන්තෙන් නිවන කරා යන දිය පහරට බහිනවා. ඒ කාන්තෙන් නිවනටම යනවා. අසුභය වඩන කෙනෙක් දෙව්ලොව සැප පතාගෙන පින්වත්නි අසුභ සංඥාව වඩනවා කියලා එකක් නැහැ. හැබැයි දන් දෙන කෙනෙක් චාතුරු මහා රාජික දෙව්ලොව පතාගෙන දන් දෙන්න පුළුවන්. දන් දෙන කෙනෙක් තාවතිංස දෙව්ලොව පතාගෙන දන් දෙන්න පුළුවන්. දන් දෙන කෙනෙක් යාමය නැමැති දෙව්ලොව බලාගෙන පතාගෙන දන් දෙන්න පුළුවන්. දන් දෙන කෙනෙක් නිර්මාණ රති කියන දෙව්ලොව පතාගෙන දන් දෙන්න පුළුවන්. දන් දෙන කෙනෙක් චක්‍රවර්ති රජපදවි පතාගෙන දන් දෙන්න පුළුවන්. හැබැයි අසුභ සංඥාව වඩන ශ්‍රාවකෙක් චාතුරු මහා රාජික දෙව්ලොව පතාගෙන අසුභ සංඥාව වඩනවා කියලා එකක් නැහැ. අසුභ සංඥාව වඩන කෙනෙක් පින්වත්නි තාවතිංස දෙව්ලොව පතාගෙන අසුභ සංඥාව වඩනවා කියලා එකක් නැහැ. ඒක වෙන්නේ නැහැ පින්වත්නි. ඊළඟට අසුභ සංඥාව වඩන කෙනෙක් යාමේ නැමැති දෙව්ලොව පතාගෙන අසුභ සංඥාව වඩනවා කියලා එකක් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා අසුභ සංඥාව වඩන්නා වූ ශ්‍රාවකයා උතුම් නිවන අරමුණු කරගෙනමයි පින්වත්නි අසුභ සංඥාව වඩන්නේ. ඊළඟට දෙවනියට අපිට වඩන්න තියෙන සංඥාව පින්වත්නි මරණ සංඥාව. මරණ සංඥාව. මරණ සංඥා පරිචිතේන භික්කවේ භික්ඛුනෝ චේතසා බහුලං විහෙරතෝ ජීවිත නිකාන්තියා චිත්තං පතිලීයති පතිකූටති පතිවට්ටති න සම්පසාරීයති උපේක්ඛාවා පටික්ඛූල්‍යතාවා සන්ඨාති. දැන් පළවෙනියටම කිව්වේ අසුභ සංඥාව. අසුභ සංඥාව පුරුදු කරන්න කිව්වා. අසුභ සංඥාව නැවත වඩන්න කිව්වා. බොහෝ කොට අසුභ සංඥාවෙන්ම කාලය ගෙවන්න කිව්වා. අන්න එහෙම කෙනාටයි මෛතුන ධර්ම සේවනයේ පිණිස සිත නැගිටින්නේ නැත්තේ. හැබැයි බුදුහාමුදුරුවෝ තමන්ට තමන්ව පරීක්ෂා කර ගැනීම පිණිස ක්‍රමවේදයක් ප්‍රමාණයකුත් දේශනා කරනවා. මොකද්ද? යම් කිසි වෙලාවක ඇතමෙකුට පින්වතුනේ මෛතුන ධර්ම සේවනයේ සඳහා ඉඩක් එහෙමත් නැත්නම් අවකාශයක් අවශ්‍ය කරන්නා වූ කාරණාවන් සම්පූර්ණ නොවීම හේතුවෙන් එය සඳහා උවමනාවක් නැතිවා වෙන්නට පුළුවන්. එහෙත් ඇතැම් විටකදී කරුණු සැකසෙනකොට මෛතුන ධර්ම සේවනයේ සඳහා සිතක් පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වෙනකොට බුදුහාමුදුරුවෝ වදාලා එකක් තේරුම් ගන්න. මොකද්ද? එහෙනම් මගේ ළඟ අසුභ සංඥාව කියන එක වැඩිලා නැහැ. එහෙනම් මගේ අසුභ සංඥාව වැඩිම කියන එක
මනාකොටම අසුබ සංඥාව වැඩිලා නිමාවටපත් වෙලා නැහැ. මං තුල හරියට අසුබ සංඥාව වැඩිලා නැහැ කියලා තමන් වඩන අසුබ සංඥාව ගැන ඔන්න ප්‍රමාණය දැනගන්න කිව්වා. මොකද්ද? අසුබ සංඥාව පුරුදු කරන කෙනාට රාගසිතක් නැගිටින්නේ නැහැ. යම් විටකදී රාගසිත උපදිනවා නම් තේරුම් ගන්න මං තුල අසුබ සංඥාව හරියට පරිපූර්ණව වැඩිලා නැහැ. ඔන්න තමන් ගැන තමන්ටම තේරුම් ගන්න පුළුවන්. තමන් වඩන ගුණයේ ප්‍රමාණය පිළිබඳව තමන්ටම තේරුම් ගන්නට පුළුවන් ආකාරයේ අවස්ථාව. මරණ සංඥාව පිළිබඳ බුදුහාමුදුරුව වදාලා මරණ සංඥාව පිළිබඳව යමෙක් වඩනවා නම් නිරන්තරවම සිත මරණ සංඥාවින්ම බහුල කොට ගෙවන්නට පුරුදු කරනවා නම් නිරන්තරවම මරණ සංඥාවින්ම කාලය ගෙවන කෙනාට ජීවිත නිකාන්තියා චිත්තං පතිලීයති. ජීවිත නිකාන්තිය කියලා කියන පින්වත්නි බලවත් වූ ජීවිත ආසාව. ඒ බලවත් වූ ජීවිත ආසාව කියන එක කෙරෙහි සිත හැකිලෙනවා. සිත සැඟවෙනවා. ඒ බලවත් ජීවිත ආසාව කියන සිත පෙරලිලා යනවා. ඒ බලවත්ව ජීවිත ආසාව මුල් වෙලා මේ සිත පවතින්නේ නැති වෙනවා. උපේක්ෂාව හරි මෙද උපේක්ෂාව හරි පිළිකුල් භාවය හරි සිත තුල මනාකොට පිහිටනවා. මරණ සංඥාව වඩන කෙනෙක් නිරන්තරවම පින්නතුනේ මනාකොට මරණ සංඥාව වැඩිලා නම් ඒ මරණ සංඥාව වඩන කෙනා පින්වත්නි ජීවිතය නැති කරනවා කියලා කිව්වත් සීලාදියෙන් පිරිහෙන්නේ නැහැ පින්වත්නි. යම් කිසි කෙනෙක් පින්වත්නි තමන්ගේ ජීවිතේ තොර කරනවා මේ සීලය බිඳින්න කියලා කිව්වොත් එහෙම යම් තැනකදී පින්වතුනේ ජීවිතය කෙරෙහි ආසාවෙන් සිල්පද බිඳින තැනකට ආවොත් ජීවිතය පින්වත්නි රැකගැනීමේ අදහසින් දුරාචාර කරන තැනකට ආවොත් ඔන්න එතෙන්දි තේරුම් ගන්න කියනවා මං තුල මරණ සතිය පරිපූර්ණව වැඩිලා නැහැ. මරණ සතිය පරිපූර්ණව වැඩිලා නම් මොනම හේතුවක් පින්වත්නි ජීවිත ආසාව නිසා අපරාධ කරන්න අකුසල් කරගන්න සිත දැඩි කරගන්නේ නැහැ. හැබැයි ජීවිත ආසාව මුල් කරගෙන පින්වත්නි යමෙක් කටයුතු කරනවා නම් ජීවිත ආසාව කියන එක පින්වත්නි මතුවෙවි එනවා නම් අන්න ඉතින්දි තේරුම් ගන්න කියනවා පින්වත්නි මරණ සතිය වැඩිලා නැහැ. මේ කියන්නේ ලබාගත්තු ජීවිතය ආරක්ෂා කරගන්න එපා කියන එක නෙවෙයි. නමුත් ඇතැම් තැනකදී පින්වතුනේ ජීවිත ආසාව නිසා අකුසල් පවා කරගන්න හිත හදා ගන්නවා. ජීවිත ආසාව නිසා පාප කර්මයක් වුණත් කර ගැනීමට තමන් හිත දැඩි කරගන්නවා. හිත හදා ගන්නවා. ඒ ඇයි? එවන් බලවත් වූ නින්දිත ලාමක අකුසලයක් පවා කරන්නේ ජීවිත ආසාව නිසා. අන්න ඒ ජීවිත ආසාව දුරු වෙනවා. කුමන සංඥාව වැඩුවොත්ද? මරණ සංඥාව වඩන්න පුරුදු වුණොත්. මරණ සංඥාව වඩන්න පුරුදු වුණොත් පින්වත්නි සෑම හුස්මක් ගානෙම බුදුරජාණන් වහන්සේ වදාලා මරණ සතිය වඩන්න ඕනේ. බත් පිඩක් අනලා ගිලින්න කලින් මේ මරණයෙන් මගේ ජීවිතේ කෙලවර වෙයි කියලා හැම වෙලාවකදීම මෙනෙහි කරන්න ඕනේ. මේ සෑම හුස්මක් ගානෙම අපේ මරණේ තියෙන්න පුළුවන්. එහෙම මරණ සතිය වඩන කෙනාට යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මේ සිල්පදයේ කැඩුවේ නැත්තම් මරනවා කියලා ඒත් පින්නතුනේ සිල්පදයේ කඩන්නේ නැහැ. මොකද මේ මරණය කොහොමත් තමන් බලාපොරොත්තු වෙච්ච දෙයක් කාලයක් තිස්සේ. මැරෙනවා කියන එක හොඳට හිතට පුරුදු කරපු දෙයක්. හොඳට හිතට ඒත්තු ගන්නපු කෙනෙක්. අන්න ඒ නිසා මරණය කියන එක ඉස්සරහ වූ සන්ත්‍රාසයට පත් වෙන්නේ නැහැ පින්වත්නි. මරණ සංඥාව බොහෝ කොට වඩන මරණ සංඥාව හොඳට හිතට පුරුදු කරන කෙනාට ජීවිතේ පිළිබඳව වූ දැඩි ආසාව කියන එක පින්නතුනේ දුරු වෙලා යනවා. හරියට මොන වගේද? මනාකොට ඇවිලෙන ගිනි ගොඩකට නහර වැලක් හරි
කුකුළු පියාපතක් හරි දාපුවම ඒ කුකුළු පියාපත ඇකිලිලා යනවා වගේ පිච්චිලා යනවා වගේ පින්නතුනේ අර ජීවිත ආසාව කියන එක පින්වත්නි දුරු වෙලා යනවා. පින්වත්නි අතීතයේ මහරහතුන් වහන්සේලා පින්වත්නි ඒ උතුම් අරහත් ඵලයේ පිණිස වීරිය කරනකොට පින්වත්නි ජීවිත අපේක්ෂාව පවා අත්හැරලයි වීරිය කළේ. ජීවිත ආසාව පවා අත්හැරියා පින්වත්නි. බලන්නකෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන් වීගෙන යන කාලයේ ස්වාමින් වහන්සේලා 7 නමක් අතිකා කරගත්තා. මේ ශාසනය ඉක්මිලා ගියොත් අපිට වෙන පිහිටක් නැහැ. මේ වෙලාවේ අපි එක්ක ජීවිතය එක්ක උතුම් මගඵල කියන අදිෂ්ඨානයෙන් ඉනිමන් තියලා පර්වත උඩට නැගලා පළමුව කලේ පින්නතුනේ ඉනිමග පෙරලන එකයි. ඒ ඉනිමග පෙරලන්නේ පින්වත්නි කුසගින්න දැනෙනකොට පින්නතුනේ ඉනිමග තිබ්බොත් ආපහු බහින්න පුළුවන්. දැන් බහින්න ඕනකම තිබුණත් හිත පහළ වුණත් බහින්න ක්‍රමයක් නැහැ. එක්ක ජීවිතය නැත්තං අරහත් ඵලය කියන අදහසින් ජීවිතය ගියත් පින්නතුනේ උතුම් මගඵල පිණිස වෑයම් කළා. අන්න ඒ ජීවිත නිකාන්තිය ජීවිත ආසාව අත්හැරෙන්නේ පින්නතුනේ මරණ සතිය වැඩුණොත්. මරණ සතිය මනාකොට වැඩුවොත් පින්වත්නි. එතෙම් මහරහතුන් වහන්සේලා තිස්ස කියන හාමුදුරුවෝ තමන්ගෙම දෑතින් ඔසවාගත්තු කළුගලකින් තමන්ගෙම පින්නතුනේ කලව ඇට බිඳගෙනයි වීරිය කළේ පින්වත්නි. ජීවිත ආසාව පවා අත්හැරලා වීරිය කළේ පින්වත්නි මරණ සතිය වැඩිච්ච නිසා මං කොහොමත් දැන් මැරෙනවා. මං කොහොමත් මැරෙන එකේ ඊට පෙර මේ ශාසනයේ අපරාජිතව මැරෙන්න ඕනේ කියලා වීරිය කරලයි පින්නතුනේ ජීවිතේ කෙලවර කළේ. ඒ නිසා ජීවිත ආසාව එක්ක පින්නතුනේ අධික මාත්‍ර වීරියක් අරගෙන ශාසනික පිළිවෙත් පුරා ගන්න බෑ. ජීවිත පැවැත්ම පින්වත්නි අපිට වඩාත් වැදගත් වුණාම පින්වත්නි නැවැත්ම පිළිබඳ වීරිය කරන්නේ නැහැ. ඒ නිසා මරණ සතිය යමෙක් වඩනවා නම් නිරන්තරව මරණ සතිය පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් අන්න ඒ ශ්‍රාවකයාට පින්නතුනි ජීවිතයේ පිළිබඳව වූ දැඩි ආසාව දුරු වෙලා යනවා. තුන්වෙනියට අපිට වඩන්න තියෙන සංඥාව ආහාරේ පටික්කුල සංඥා. ආහාරෙහි පිළිකුල පිළිබඳව වූ සංඥාව. මෙසේ ආහාරේ පටික්කුල සංඥා පරිචිතේන භික්කවේ භික්ඛුනෝ චේතසෝ බහුලං විහෙරතෝ රස තණ්හාය චිත්තං පතිලීයති පතිකූටති පතිවට්ඨති න සම්පසාරීයති උපේක්ඛාවා පටික්කුල්‍යතාවා සන්ඨාති. මහණෙනි ආහාරේ පටික්කුල සංඥාව මනාකොට වඩනවා නම් හොඳට පුරුදු කරනවා නම් බොහෝ කොට ආහාරයේහි පිළිකුල් සංඥාවෙන්ම කාලය ගෙවන්න පුරුදු වෙනවා නම් අන්නේ පුද්ගලයාට ගන්න ආහාරයේහි රසය පිළිබඳව වූ රස තෘෂ්ණාව කියන මේ රස තෘෂ්ණාව පින්වත්නි සිතින් ඇකිලිලා යනවා පහු බහිනවා. රස තෘෂ්ණාව කියන එක නැගිටින්නේ නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ රස තෘෂ්ණාව දුරු කර ගැනීම පිණිසයි අපිට අවවාද කළේ දන් වළඳන්නට පෙර වළඳන්නේ මොනවද කියලා බලන්නේ නැතිව වළඳන්නේ ඇයි කියලා බලන්න කියලා. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා දන් වළඳන වෙලාවේ ස්වාමින් වහන්සේලා සිහි කරන්නේ මොකද්ද? මේ දාණය මගේ රසනහර පිනවීම පිණිස ගන්න ආහාරයක් නෙවෙයි. ශරීරයේ ශක්තිය හැඩය වැඩි කර ගැනීම සඳහා ගන්න ආහාරයක් නෙවෙයි. මදයට ප්‍රමාදයේ පිණිස ගන්නා වූ ආහාරයක් නෙවෙයි. මේ ආහාරය මම ගන්නේ මේ උතුම් ශාසනික ප්‍රවෘජාව පවත්වා ගන්න බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම සඳහා පමණයි කියන සැබෑම අරමුණ පින්වත්නි මනසට නගා ගන්නවා. සැබවින් මද වෙනකොට ලෝකයා ආහාර ගැනීමේ සැබෑ අරමුණ යටපත් කරගෙන පින්වත්නි
අනෙක් පින්වත්නි අරමුණු ටික මුදුන්පත් කරගෙන ආහාරයේහි ගිජු වෙලා ලොල් වෙලා ආහාරයේහි මත් වෙලා රස තෘෂ්ණාවෙන් බැඳිලා පින්නතුනේ සංසාරේ පවත්වනවා. යම් කිසි කෙනෙක් ආහාරයේහි පිළිකුල් සංඥාව වඩනවා නම් පින්වත්නි රස තෘෂ්ණාව කියන එක දුරු වෙලා යනවා. හොඳින් මෙනෙහි කරලා බලන්න පින්වත්නි, ලක්ෂයක් වටින ආහාර වේලක් රන් තැටියක තියාගෙන රන් හැන්දකින් අනුභව කළත් ඒ තැටියත් ලක්ෂයක් වටිනවා, ඒ හැන්දත් ලක්ෂයක් වටිනවා, ඒ ගන්න ආහාර වේලත් ලක්ෂයක් වටිනවා. ඒ ආහාර වේල ලක්ෂයක් වටින්නේ මොන වෙලාව වෙනකන්ද? ඒ ආහාරය අපේ ශරීරයේ අපේ කටින් එළියේ තියෙනකන් විතරයි. ඒ ආහාරයේ ලක්ෂයක් වටිනවා වුණාට ඒ ලක්ෂයක් වටින ආහාරයේ එකම එක වාරයක් කට ඇතුළට දාලා ආපහු එළියට ගත්තොත් ආපහු වාරයක් අපිටම පින්නතුනේ ඒ ආහාරයේ කටට දාගන්න තරම් අපිරියයි. ඒ තරම් පිළිකුලයි. පින්නතුනේ කටට දැමූ සැනින් කෙල ගොඩක් එක්ක පින්නතුනේ ලක්ෂයක් වටින මේ ආහාර වේල පින්නතුනේ මිශ්‍ර වෙනවා. ලක්ෂයක් වටින මේ ආහාර වේල කෙලත් එක්ක මිශ්‍ර වෙලා කෑලි කෑලි වලට පින්නතුනේ දත් වලින් පොඩි වෙලා කැබලි වෙලා කෙලත් එක්ක මිශ්‍ර කරලා ඇනිලා පින්නතුනේ උගුරෙන් පහළට ගිය තැන පටන් පින්නතුනේ මේ ආහාරයට වෙන්න ඕන සෑම විපත්තියක්ම වෙනවා. අපි උද්දාම වෙලා මේ ශරීරේ පරිහරණය කළාට ලක්ෂයක් වටින ආහාරය මේ ශරීරය හරහා ගිහිල්ලා ශරීරයෙන් නික්මෙනකොට පින්නතුනේ ලක්ෂයක් වටින රන් හැන්දෙන් කාපු ඒ බත් පිඩ අපේ පයින් පාගන්නවත් පින්නතුනේ හැරිලා බලන්නවත් පින්නතුනේ අපිවත් ප්‍රිය කරන්නේ නැහැ. හැබැයි මේ මහ විනාශය අපේ ශරීරය ඇතුලේ වුණා ලක්ෂයක් වටින ආහාර වේලකට. හැබැයි ඒ ගත්තු ආහාර වේලේ ඒ පිළිකුල් ටික පයට පාගන්න අකමැති ටික ශරීරයෙන් පිට වෙනකොට ඒ ආහාරයේහි රසය අපේ හිතෙන් දැඩිව අල්ලගෙන ඉවරයිනේ. ඒ රසය ඒ මොහොතට අපි දැඩිව අල්ලගෙන ඉවරයි. ඒ නිසා මේ රස තෘෂ්ණාව පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. පැය ගණනක් බණ අහපු අය පවා පින්නතුනේ මොන තරම් රස තෘෂ්ණාවෙන් මේ ලෝකේ යට වෙලාද කියලා කිව්වොත් පැය ගණන් බුදුබණ අහපු අය පවා පින්නතුනේ දේශනාවෙන් පසුව කෑම බෙදෙන වෙලාවේදී හැසිරෙන්නේ දිවි හිමියෙන් ආහාරයක් ගත්තු නැති අය වගේ. ඒ තරම් රස තෘෂ්ණාවෙන් මේ ලෝකයා බැඳිලා වෙලිලා ඉන්නේ පින්වත්නි. එතකොට බලන්න කිසිදාක නොකාපු ආහාරයක් නෙමෙයි. හැමදාමත් කන ආහාර ටිකමයි. ඒ නමුදු වුණත් ඒ කෙරෙහි තියෙන බලවත් වූ තණ්හාව දුරු කරගන්න ලෝකයා සමර්ථ වෙලා නැහැ. පින්වත්නි, ඒ රස තෘෂ්ණාව දුරු වෙන්න නම් ඒ රස තෘෂ්ණාවේ හිත යටපත් වෙන්න නම් දුර්වල කරන්න නම් පින්වත්නි ආහාරයේහි පටික්කුල සංඥාව කියන එක පින්නතුනේ මනාකොට සිත තුළ වැඩෙන්න ඕනේ. ආහාරයේ පිළිබඳ ආසාව රස තෘෂ්ණාව කියන එක නැවත හිතට නැගෙනවා නම් ඔබ තේරුම් ගන්න මගේ ජීවිතයේ ආහාරයේ පටික්කුල සංඥාව හරියට වැඩිලා නැහැ. පරිපූර්ණව වැඩිවීමටපත් වෙලා නැහැ. සම්පූර්ණ වෙලා නැහැ. අන්න එයින් රස තෘෂ්ණාව දුරු කළාද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. ආහාරයේ පටික්කුල සංඥාව මං තුල හොඳට වැඩිලා තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. හරියට ඇද අරිමින් ලීයක් රහින කෙනෙක් වගේ පින්නතුනේ මේ දෝෂ දැක දෝෂ දුරු කර ගනිමින් පින්නතුනේ නිවැරදි ජීවිතේ පුහුණු කරන්න ඕනේ. හතරවෙනියට අපිට වඩන්න තියෙන සංඥාව තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාව. සියලු ලෝකේහි නොඇලීමේ සිත පරිචිතේන බික්කවේ බික්කුණෝ චේතසෝ බහුලං විහෙරතෝ ලෝක චිත්තේසු චිත්තං පතිලීයති පතිකූටති පතිවට්ටතින සම්පසාරීයති උපේක්ඛාවා පටික්කුල්ලතාවා සන්ඨාති.
පින්වත්නි සියලු ලෝකේහි කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන මේ සියලු ලෝකේහි පින්වත්නි අනබිරත සංඥාව නොඇල්ම පිණිස හිත හදා ගන්න ඕනේ. පින්වත්නි භවත්‍රය ඉක්මවිය යුතුමයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වෙච්ච වෙලාවේ පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ ඒ ශාසනයේ අග්‍රඵලය ලබන්නට පුළුවන් මනුෂ්‍ය භවයකුත් දරාගත්තු මේ වෙලාවේ පින්වත්නි අපි නැවත වාරයක් මේ සංසාර පැවැත්මම නම් තහවුරු කරන්නේ බුද්ධ ශාසනයක පින්වත්නි ඒක විශාල ලාභයක්. විශාල ලාභයක්. පින්වත්නි හිනි මගක් තියලා ඉහළට නගින කෙනෙක් පළවෙනි පඩියේ හිටියත් පින්වත්නි අනතුරකමයි. දෙවැනි පඩියට ගොඩ වුණොත් ඒත් අනතුරකමයි. තුන්වැනි පඩියට ගොඩ වුණොත් ඒත් අනතුරකමයි. අස්වැසිල්ලක් ලබන්නට පුළුවන් මේ ඉනිමගේ ඉහළටම ගොඩ වෙලා ඉනිමගින් නිදහස් වෙලා යම් තැනකට නම් තමන් නැගගන්නේ එතැනට නැගගත්තට පසුවයි පින්වතුනේ තමන් හිනිමගින් නිදහස් වුණා වෙන්නේ. ඒ හිනිමගේ ඉහළට ගියා කියලා හිනිමගින් නිදහස් වෙන්නේ නෑ පින්වත්නි. අන්න ඒ වගේ පින්වත්නි මනුස්ස ලෝකයේ ඉක්මවා දෙව්ලොව ගියා කියලා පින්වත්නි එතන මේ සංසාර ප්‍රවෘත්ති දුක නැති වෙන්නේ. සතර අපායේ දුක නැති වුණාට සතර අපායේ භය නැති වුණාට පින්වත්නි සංසාර ප්‍රවෘත්තියෙහි තියෙන දුක් ටික පින්වත්නි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ නැත්තේ නෑ. අන්න ඒ නිසා සියලු ලෝකේහි අනබිරත සංඥාව උපදවා ගන්න ඕන. එසේ උපදවාගෙන නිරන්තරව පුහුණු කළොත් පුරුදු කළොත් පින්වත්නි ලෝක චිත්තේසු මේ සංසාරයේ පැවැත්ම කෙරෙහි පින්වත්නි හිත යටපත් වෙන්න පටන් ගන්නවා. නැවත කොතනකවත් මේ සංසාරයේ පැවතීම් වශයෙන් පින්වත්නි උවමනාව නැති වෙලා යනවා. ඒ සඳහා සියලු ලෝකේහි අනබිරත සංඥාව සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන එක මනාකොට වැඩෙන්න ඕන පින්වත්නි. ඊළඟට පින්වත්නි නැවත නැවත සංසාරේ ඒ තැන්වල උත්පත්තිය පිණිස ඒ තැන්වල නැවත නැවත පින්වත්නි සැරිසැරීම පිණිස තමන්ගේ සිත තුළ කැමැත්ත තියෙනවා නම් තමන්ගේ සිත තුළ පින්වත්නි උවමනාව පවතිනවා නම් ඔන්න ඒ කාරණෙන් තේරුම් ගන්න මා තුළ සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන එක මනාකොට වැඩිලා නැහැ. පරිපූර්ණව වැඩිවීමටපත් වෙලා නැහැ. ඊළඟට වඩන්න කියනවා අනිච්ච සංඥාව. අනිච්ච සංඥා පරිචිතේන භික්කවේ භික්ඛුනෝ චේතසා බහුලං විහෙරතෝ ලාභ සත්කාර සිලෝකේ චිත්තං පතිලීයති පතිකූටති පතිවට්ඨති න සම්පසාරීයති උපේක්ඛාවා පටික්කුල්‍යතාවා සන්ඨාති. වඩන්න කියනවා අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව වඩනකොට අනිච්ච සංඥාව නිරන්තරවම පුරුදු කරනකොට පුහුණු කරනකොට එසේ බොහෝ කොට අනිච්ච සංඥාවෙන්ම කල්ගෙවන ශ්‍රාවකයාගේ හිතේ ලාභ සත්කාරාදිය පිළිබඳව පින්වතුනේ හිත ඇකිලෙනවා කියනවා. ඒ කියන්නේ ලාභ සත්කාර පිළිබඳව සිත නැගී හිටින්නේ නැහැ. පින්වත්නි ඇයි මේ සියල්ල අනිත්‍ය නිසා. කොපමණ දේ ලැබුණත් මොන දේ ලැබුණත් අනිත්‍ය වූ ජීවිතයක් ලැබෙන දේත් අනිත්‍යයි. ඒ වගේම ලබාගත්තු මමත් අනිත්‍යයි. මේ සියල්ල සදාකාලික නැහැ. මොහොතක් ගානේ වෙනස් වෙනවා නම් අපිට කොපමණ දේ තිබුණා වුණත් කොපමණ දේ ලැබුණා වුණත් කොපමණ දේ ලබා ගත්තා වුණත් මේ හැම දෙයක්ම වෙනස් වෙලා යන කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේවල් සදාකාලික දේවල් නෙමෙයි කියලා පින්වත්නි වටහා ගන්න පුළුවන්. ඒ සඳහා අනිච්ච සංඥාව කියන එක මනාකොට වඩන්න ඕනේ. මනාකොට පුරුදු වෙන්න ඕන පින්වත්නි. බොහෝ කොට අනිච්ච සංඥාවින්ම කාලය ගෙවෙන්න ඕනේ. එසේ ගෙවෙන වෙලාවේ ගෙවෙන කොටයි පින්වත්නි
ලාභ සත්කාරාදී පිළිබඳව පින්වත්නි පවතින සිත යටපත් වෙන්නට පටන් ගන්නේ. යම් කිසි වෙලාවක ලාභ සත්කාරාදී පිළිබඳව පින්වත්නි තමන්ගේ සිත තුළ බලවත් කැමැත්තක් උපදිනවා නම් ලාභ සත්කාරාදී පිළිබඳව ගිජු භාවයේ නැවත නැවත සිතේ උපදිනවා නම් අන්න ඒ කාරණින් තේරුම් ගන්න මොකද්ද? තමා තුළ අනිච්ච සංඥාව කියන එක හරියට වැඩිලා නැහැ. පරිපූර්ණ වශයෙන්ම අනිච්ච සංඥාව කියන එක පුරුදු වෙලා නැහැ. මනාකොට වැඩිලා නැහැ. ඒ නිසා අනිච්ච සංඥාව වැඩිමෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී පිළිබඳව වන දැඩි ආශාව කැමැත්ත සහිත හිත නැති වෙලා යනවා, දුරු වෙලා යනවා. පින්වත්නි හරියට මොන වගේද? ඇවිලෙන ගින්නකට කුකුළු පියාපතක් හරි නහර වැලක් හරි දාපුවාම ඒ දාපු කුකුළු පියාපත වහා හැකිලිලා යනවා වගේ පින්වත්නි අනිච්ච සංඥාව වඩනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී පිළිබඳව පින්වත්නි කැමැත්ත ආසාව දැඩි උවමනාව පින්වත්නි දුරු වෙලා හැකිලිලා යනවා, විනාශ වෙලා යනවා. ඊළඟට වඩන්න කියන සංඥාව අනිච්චේ දුක්ඛ සංඥා ಪರಿචිතේන භික්කවේ භික්ඛුනෝ චේතසා බහුලං විහෙරතෝ ආලස්සේ කෝසජ්ජේ විස්සට්ඨියේ පමාදේ අනනුයෝගේ අපච්ච වෙක්කනාය තිබ්බා බය සංඥා පච්චුපට්ඨිතා හෝති සේයතාපි උක්කිත්ථාසිකේ වදකේ. පින්වත්නි ඊළඟට වඩන්න කියන සංඥාව අනිච්චේ දුක්ඛ සංඥාව. මේ සියල්ල අනිත්‍යයි නම් ඒ අනිත්‍ය වූ සියලු දේවල් ඒ කාන්තෙන් දුක මතමයි පිහිටලා තියෙන්නේ. අනිත්‍ය වූ හැම දෙයක්ම දුක කෙලවර කරගෙනයි පවතින්නේ. මේ ජීවිතයේ යම් පැවැත්මක් තියනවාද? මේ ජීවිතයේ ඇවෑමෙන් මහත් වූ දුකක් අනතුරක් තියෙනවා කියලා මෙනෙහි කරගන්න කෙනා පින්වත්නි ජීවිතයේ අලස බව, කුසීත භාවය වහා දුරු කරගනිමින් පින්වත්නි තියුණු භය ඇති කරගෙන සසර කෙරෙහි, සතර අපා දුක කෙරෙහි, සංසාර දුක් කෙරෙහි තියුණු භය ඇති කරගෙන පින්වත්නි මේ ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදීව යෙදෙන්න පින්වත්නි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි හරියට මොන වගේද? වදකයෙක් තමන් පසුපස ලුහු බඳිනවා කියන සිතිවිල්ලෙන් අප්‍රමාදී වෙනවා වගේ පින්වත්නි. අනිච්චේ දුක්ඛ සංඥාව වැඩෙනකොට ශාසන ප්‍රතිපදාවේ පින්වත්නි බලවත් වීරයක් උපදින්න පටන් ගන්නවා. ඇයි? මේ අනිත්‍ය වූ ලෝකයේ අනිත්‍ය වූ මම මොහොතක් ගානේ මේ හැමදේම වෙනස් වෙලා ගිහිල්ලා මහත් වූ විපතකට වැටෙන්න පුළුවන්, මහත් වූ විපතක් මා ඉදිරියේ තියෙනවා කියලා නිරන්තරවම පින්වතුනේ සිහියට නැගෙන නිසා අන්න ඒ කෙනා වදකෙක් තමන් පසුපස ලුහු බඳිනවා වගේ පින්වත්නි තියුණු භය ඇති කරගෙන පින්වත්නි ශාසන ප්‍රතිපදාවේ වීරියවන්ත වෙනවා, උත්සාහවන්ත වෙනවා. යම් කිසි වෙලාවක මේ ශාසන ප්‍රතිපදාවේ කුසීත බවක් ඔබට තියෙනවා නම්, අලස බවක් තියෙනවා නම්, සතර ආපා දුක පිළිබඳව, සංසාර දුක පිළිබඳව තියුණු වූ බයක් තමා තුළ ඇති වෙලා නැත්තම් මේ ශාසන ප්‍රතිපදාවේ වැඩපිළිවෙල කල් දමමින් සිහිනුවන පවත්වන්නේ නැතිව ප්‍රමාදව කටයුතු කරන මනං ඔබ තේරුම් ගන්න ඔබ තුළ අනිච්චේ දුක්ඛ සංඥාව කියන එක පින්වත්නි හරියට වැඩිලා නැහැ. පරිපූර්ණව වැඩිලා නැහැ. ඒ අඩුව නිසයි පින්වත්නි මේ ශාසන ප්‍රතිපදාවේ බලවත් වීරයක් ආරම්භ නොවෙන්නේ. වඩන්න කියන අවසාන සංඥාව දුක්ඛේ අනත්ත සංඥා ಪರಿචිතේන භික්කවේ භික්ඛුනෝ චේතසා බහුලං විහෙරතෝ ඉමස්මින් ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානාපගමනං මානසං හෝති විදා සමතික්කන්තං සන්තං සුවිමුත්තං.
දුක්ඛේ අනත්ත් සංඥාව. පින්වත්නි, යමක් දුකයි නම් එය මගේ කියලා ගන්නෙ කොහොමද? ගන්නෙ කවුද? යම් කිසි කෙනෙක් දුක පිළිකුල් කරනවා නම් පින්වත්නි, ඒ දුක් පිළිකුල් කරන දේවල්, ඒ දුක උපද්දවන දේවල් මගේ නොකරගත යුතුයි. පින්වත්නි, යමක් නිසානම් දුක උපදින්නේ, ඒ උපදින දේවල් මගේ කරගෙන පින්වත්නි දුක නොලැබේවා කියලා කරන ප්‍රාර්ථනාව බොහොම ලාමක ප්‍රාර්ථනාවක්, බොහොම හිස් ප්‍රාර්ථනාවක්. පින්වත්නි, ඒ නිසා දුක් සහිත නම් යමක්, ඒ දුක් සහිත දේ අනාත්මයි, කියන්නේ මගේ කියලා ගන්න බෑ. මේ දුක් සහිත දේවල්, මේ හැම දෙයක් මගේ කරගන්නේ ඇයි? මේ සිහිය, මේ නුවණ උපද්දව ගන්නකොට පින්වතුනේ, සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු, තමන්ගේ මේ පණ තියෙන සවිඥානක වූ තමන්ගේ කයෙත් බාහිර වූ සියලුම නිමිතිවලත් මම මගේ කියන සංකල්පය පින්වත්නි දුරින්ම දුරු වෙලා ගිහිල්ලා හිත ඒ සියල්ලෙන් මිදෙනවා. මම කියන එකෙනුත් මිදෙනවා. සවිඥානක කයෙහි මගේ කියන අදහසිනුත් ගැලවිලා යනවා. පින්වතුනේ, මම මගේ කියන මේ සංඥාවන් ගැලවෙනකොට පින්වත්නි, මගේ ආත්මයයි කියන මේ සංකල්පේ පින්වත්නි හිතෙන් ගැලවිලා යනවා. අන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නිසයි වදාළේ, ඒ කාන්තින් මේ සප්ත සංඥා වඩන්නා වූ ශ්‍රාවකයා නිවන කරා යන දිය පහරට බැස්සා වෙනවා, නිවනටම යනවා කියලා. නිවන කරා යන දිය පහරට බැසගත්තා වෙන මේ සංඥාවන් ටික නැවත සිහි කරලා බලන්න පින්වත්නි. අසුභ සංඥාව, මරණ සංඥාව, ආහාරේ පටික්කුල සංඥාව, සබ්බ ලෝකේ අනබිරත සංඥාව, අනිච්ච සංඥාව, අනිච්චේ දුක්ඛ සංඥාව, අවසන් සංඥාව පින්වත්නි දුක්ඛේ අනත්ත් සංඥාව. මේ සංඥාවන් වැඩුවොත්, නිරන්තරවම සිතේ පුරුදු කළොත්, බොහෝ කොට මේ සංඥාවන්ගින්ම කාලේ ගෙවුවොත් පින්වත්නි මහත් ඵලයි, මහානිසංසදායකයි, නිවන කරා යන දිය පාරට බැස්සා වෙනවා. ඒ කාන්තෙන් පින්වතුනේ නිවනටම යනවා. පින්වත්නි, මොහොතක් ගානේ මේ රැකවරණේ සලසා ගන්න, සසරින් නික්මීම පිණිස වූ බුදුරජාණන් වහන්සේ වදාළ මේ මාවත සපුරා ගන්න සියල්ලෝ අප්‍රමාදී වෙත්වා. හැමට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පිං ලැබේවා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පිං අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම්
මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. මෝහක්ඛයෝ නිබ්බානං